SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP extra anti smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා සිරස්තල ඉසිබෙන ව්‍යවස්ථා කෙටුම්පත එලෙසින්ම පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයෙන් ඒකමතික තීරණයක්. පාස්කු කොමිසම ඉදිරියේ ආවේගශීලී වූ හරින්ට සභාපති විනිසුරුගෙන් අවවාද. මාධ්‍ය ඉදිරියේ කුපිත වෙයි. මට උත්තර දෙන්න බැඳිලා නෑ මම. ජනපති ඇතුළු නිලධාරීන්ට වර්ණ තර්ජනය කිරීමේ නඩුවේ දෙවෙනි සැකකරු ලෙස පොඩි ලැසි නම් කෙරේ. සැකකරුට STF ආරක්ෂාව දීම බලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ අප්‍රසාදයට. ලබන 28ට පෙර අධිකරණයේ පෙනී සිටින්න කොළඹ මහේස්ත්‍රාත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට දැනුම් දෙයි. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංකයේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව ගැසට් කරන ලද 20 වන ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ 20 වන සංශෝධනයේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය බාර ගන්නා බවයි. The big story. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුව යෝජනා කරන සංශෝධන ඊයේ දින කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එම යෝජනා ඉදිරිපත් කෙරුණේ නැහැ. ඒ අනුව දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර මෙවන විට දින 14ක් සම්පූර්ණව ඇති බැවින් මින් ඉදිරියට ඕනෑම දිනකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකියි. කමිටුව පත් කරා. ඒ කමිටුව වාර්තාව කැමැතිතුමාට පෙරේදා ලැබුණා. නමුත් ඒ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් වුණේ නැහැ කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේක හදිස්සියෙම ඇවිල්ලා එකපාරට ගොළුවා සවබිව්වා වගේ නිස්සද්ද වුණා. නෑ එහෙම නිශ්ශබ්ද වීමක් නෑ. කවුද කිව්වේ? ලොකුවට සාකච්ඡා කරා. කැබිනට් එකේ කාලේ සීමාවෙන් භාගයකට 150කට වැඩිය ගත්තේ සම්බන්ධව. ගරු ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් සම්පූර්ණ වගකීම් බාර ගන්නවා. යහපාලන නඩුවට කරපු චෝදනාව තමයි හැමදාම පනත් ගේනවා අකුල ගන්නවා කියලා. දැන් අපිට පේන්නේ දැන් ඔබතුමාලත් ඒ වැඩියම නේද මේ කරන්නේ. එකපාර මේ වැඩේ කරන්න ඉවරයි. අකුල ගැනීමක් නෑ. එන අපිට අවශ්‍ය කරුණු කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාව ලැබෙනවා. ඒ සියල්ල අපි සැලකිලිට ගන්නවා. ඒ කෙසේවත්ම අපි මේ පනත අපසු ලබා ගැනීමක් හෝ හැරවීමක් සිදු කළා නැහැ. කවුද ඇත්තටම මේ 20 වෙනි සංශෝධනය හැදුවේ? මේකට ප්‍රධානත්වය උනේ ගරු ජනාධිපතිතුමා. ඒකට සම්පූර්ණයෙන්ම සාමූහික වගකීමකින් කටයුතු කරා කැබිනට් මණ්ඩලය. 20 වෙනි සංශෝධනයේ කවද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා? ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේ තීන්දුවක් අරගෙන ඉදිරිපත් කිරීම සිදු කරයි. අපිට 3න් 2ක් බලය දුන්නේ 19 වෙනස් කරන්නමයි. එනිසා අපි ඒක නොකරොත් ඒක අපි ජනතාවට එන ද්‍රෝහයක්. 20 වෙනි සංශෝධනයේ කැබිනට් එකට ඉදිරිපත් කරපු පළවෙනි දවසේ සටහනක් තිබ්බා. මේ සාකච්ඡා කිරීමට නොව අනුමත කිරීමට පමණයි කියලා. ඉතින් ඒකෙන්ම පේනවා මේ ආණ්ඩුවේ යන ගමන් මාර්ගය මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොහොට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒක ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා එහෙන් මෙන් අටවාගත් සංශෝධන වලට කැබිනට් මණ්ඩලයේ ඊයේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් විශාල වලියක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකට ඡන්ද දෙනවා නම් තමන්ගේම බෙල්ල කපා ගැනීමක් කරන්නේ. මේ 19 ගෙනාපු යට වෙච්ච දේ බලන්න. සිරිසේන ජනාධිපතිතුමාම කියනවා මේ 19 වෙනි සංශෝධනය මම දන්නෙත් නැහැ කියලා. ඒ ජනාධිපති හිටපු අගමැතිවරයාට දෙයියන්ගේ පීඩෙන් ජනතාවක් ගුවා කරුණාකරලා ගෙදර යන්න කියලා. අවුරුදු 43ක දේශපාලන ජීවිතේට සමුදුන්නා. 19 වෙනි සංශෝධනයේ ගේන්න කෙටුම්පත් කරපු පිබුරුපත් හදපු මංගල සමරවීර අන්න ගෙදරට වෙලා සුව නිින්දේ ඉන්නවා. 19 වෙනි සංශෝධනය හදන්න පෑන දීපු කොලේ දීපු පොත ලියපු අය තිර රචකෝ එක්කෙනෙක්වත් හොයලා දෙන්න පුළුවන් නම් ඉන්නවද කියලා.
හොයාගන්න නැහැ. ඒතකොට එහෙම හොයාගන්න නැති වෙච්ච 19 වන සංශෝධනයක් ඉදිරියට ගෙනියන්න. අපි බොහොම වගකීමකින් කියනවා. අපි ශක්තිමත් රජයක්. අපි ගත්තු තීන්දුව ආපස්සට ගන්න බලාපොරොත්තු වෙන රජයක් නෙවෙයි. වීරියක් එක් වාගේ පෙන්නු 19. එහෙම වරදක් නැහැ. මම හුඟාක්ම කම්පා වෙච්ච දෙයක් තමයි. මේ යෝජිත අදහස් අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක තත්ත්වයටපත් වෙනවා. පාර්ලිමේන්තුවල තියෙන්නේ ස්ටැම්පේ ගහන විතරයි. විගණන කොමිසම ගැන. මෙරට විශාල කම්පනයක් ඇති වුණා. ඒ වගේම අගමැති කාර්යාලය, ජනාධිපති කාර්යාලය, විගණාධිපතිගේ අධීක්ෂණයට යටත් නොකිරීම මෙවැනි යෝජනා ගෙන්න හිතීමත් අපිට පුදුමයි. කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව තීරණය කළ අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය ආකාරයට ඉදිරිපත් කරපු කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එහිදී අවශ්‍ය සංශෝධන තියෙනවා නම් ඒ සංශෝධන පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න. කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු විශ්ව සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අගමැතිවරයා විසින් තවත් කමිටුවක් පත් කරනවා. ලොකුම විහිළුව තමයි ඒ කමිටුවේ කැබිනට් අමාත්‍යවරුම 5 දෙනෙක් ඉන්නේ. මේ විශ්ව සම්මත වෙන්න කලින් කැබිනට් අමාත්‍යවරු රූකඩ බවට පත්වෙච්ච විදිය. ඊයේ කැබිනට් එකේදී ජනාධිපතිතුමා කිව්වයි කියලා කියනවා. ඒක වගකීම එතුමා බාර ගන්නවා. හැබැයි මේක හැදුවේ කවුද කියලා කිව්වේ නැහැ. විශ්ව ගේන්න කලින් විධායක බලය පාවිච්චි කරලා ආණ්ඩු පක්ෂයේ ඩෝසර් කරන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ අපිල්ලා සිටිනවා මේකාධිපති ගමනට පාර කපන විශ්ව සංශෝධනය ඉස්සෙල්ලම හතුරු වෙන්නේ ඔබට. ඒ නිසා මේකට අත උස්සන්න සහයෝගය දෙන්න, ඡන්දය දෙන්න සූදානම් වෙන්න එපා. රටට වැඩක් කරන්න නම් මේ 19 තියාගෙන කරන්න බෑ. ඒ හොඳම අත්දැකීම 2015 19 එළහරකයි මීහරකයි වගේ එදා ජනාධිපති මෛත්‍රී රනිලුයි වැඩ කරේ. ඒ නිසා වැඩ කරන්න ඕනි පසුබිම නිර්මාණය කරන්න කෙටි කාලීන වැඩකට තමයි 19 අවසි කරලා අපි 20 සංශෝධන ඒකටයි ගේනවායි කිව්වේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි මත ભેදාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසම හමුවේ කාදිනල් හිමියන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් එහි උණුසුම් තත්වයක් හටගත්තා. ඒ කාදිනල් හිමියන් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටියේද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බවට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කිරීමත් සමගයි. මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයාට මන්ත්‍රීවරයා හට දැඩි ලෙස අවවාද කිරීමටද සිදු වුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතායි. එහිදී සාක්ෂි දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින පළමු ප්‍රහාරමාලාව එල්ල වූ අවස්ථාවේ තමන් ඇමතු තම සහෝදරිය මල්ලි අපි පල්ලි යන්න හිටියේ කිංස්බරි හෝටලයට යන්න හිටියේ තාත්තා ඊරෑ කතා කරලා කිව්වා යන්න එපා කියලා යනුවෙන් සඳහන් කළ බවයි. එය එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් පසු කොළඹට පැමිණි තමන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියා හමු වී ප්‍රහාරය පිළිබඳව පෙර දැනුවත් වූයේ කෙසේදැයි විමසූ විට තමුසෙට වඩා ගොඩක් දේවල් මම දන්නවා යනුවෙන් පමණක් පියා පිළිතුරු දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තම පියාට මෙම පෙර දැනුවත් කිරීම සිදු කළේදැයි සැකසහිත බවද මන්ත්‍රීවරයා පැවසුවා. මෙහිදී කොමිසමට කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරෙන් නන්දලාල් නැමැත්තෙකු සමග හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පියා තවර 356ක දුරකථන සංවාදයක නිරත වී ඇතැයි දුරකථන දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙන බවයි. වනත්විල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ සහරන් හෂීම්ගේ කණ්ඩායමේ සමාජික ආමි මොහිදීන් නැමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාසිකුඩා ගිය අවස්ථාවට මෙම නන්දලාල් නැමැති සැරෙන්වරයා සම්බන්ධ වී ඇති අතර ප්‍රහාරයෙන් පසු ආමි මොහිදීන් අත්අඩංගුවටගත් අවස්ථාවේ ඔහුගේ දුරකථනයේ තිබී සොයාගෙන තිබුණේද මෙම නන්දලාල් නැමැත්තාගේ ඡායාරූපයක් බව මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රකාශ කළා. මෙහිදී මන්ත්‍රීවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවේ කිසිදු අවස්ථාවක තම පියා තමන් අමතා පෞද්ගලිකව පල්ලිවලට යන්න එපායයි නොකී අතර ඔහු තම සහෝදරිය අමතා කීදය පාස්කු ප්‍රහාරය සිදු වූ දින පැවති මාධ්‍ය හමුවකදී තමන් පැවසූ බවයි. ඒ අනුව මගේ පියා දැන් ඉන්නේ රෝහලේ. ඊයේ රෑ මට කතා කරලා කිව්වා මේ පල්ලියට එහෙම යන්න එපා මෙහෙම ආරංචියක් තියෙනවා කියලා. බුද්ධ්‍යංශවල මේ තොරතුරු ලැබිලා තියෙනවා. තාත්තා කතා කරලා කිව්වේ කොච්චිකඩේ පල්ලිය එහෙම යන්න එපා කියලා. යනුවෙන් තමන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මාධ්‍ය විසින් දේශපාලනිකව තමන්ට මඩගැසීමට අවභාවිතා කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කර සිටියා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අගරදුගුරු හිමිපාණන් අපේ මිනිස්සු මැරුණා. ඇමති පුතා බේරුණා
යනුවෙන් පැවසීම තුළද තමන් විශාල වශයෙන් අපහසුතාවයට පත් වූ බව මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවා. මෙම ප්‍රහාරය පිළිබඳ බොහෝ පාර්ශව පෙර දැනුවත්ව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති පසුබිමක පල්ලිය පමණක් කිසිවක් නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවා. මෙලට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු ඉරුදින උදැසන දිව්‍ය පූජාවක් පවත්වන පසුබිමක පසුගිය වසරේ පමණක් කාදිනල් හිමිපාණන් එම දිව්‍ය පූජාව නොපවත්වන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ යුතු බව හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමට දැන්වුවා. මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයත් සමග නැගී සිටි කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ අගරාධකරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේවමෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රියේ බවත් පසුගිය වසරේද සිරිත් පරිදි අප්‍රේල් 20 වන දින මධ්‍යම රාත්‍රියේ කාදිනල් හිමිපාණන් කොටහෙන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ එම දිව්‍ය පූජාව පැවැත්වූ බවත් මම ඔබට යෝජනා කළොත් එය පිළිගන්නේද යන්නයි. එහිදී හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් ඒ පිළිබඳ නොදැන සිටි අතර ඉහත කළ ප්‍රකාශය පදනම් විරහිතව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළේ යැයි පිළිගන්නා බවයි. ඉන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් කොළඹ කතෝලික පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයෙකු පිළිබඳ විමසීමත් සමග මන්ත්‍රීවරයා නොසන්සුන් වුණා. එහිදී නීතිඥවරයා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ අදාළ පාසලේ රගර් ක්‍රීඩා කණ්ඩායම ඉකුත් වසරේ පාස්කු ඉරුදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් වල නිරත වීමටත් පුහුණුවීමෙන් පසු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරට යාමටත් යොදාගෙන සිට ඇති බවයි. නමුත් අදාළ කණ්ඩායමේ සිටින හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයා පමණක් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දින පුහුණු සැසියට සහභාගී වී නොමැති බව ජනාධිපති නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමු කළා. කෙසේ වෙතත් එම ප්‍රශ්නය විමසීම සම්බන්ධයෙන් දැඩි ලෙස ආවේගශීලී වූ මන්ත්‍රීවරයා කොමිසම් සභාවේ විත්තිකුඩුවේ සිටම කාදිනල් හිමිපාණන් නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතාට එම ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් දෝෂාරෝපණය කළා. මන්ත්‍රීවරයාගේ ආවේගශීලී හැසිරීමත් සමග කොමිසමේ සභාපති විනිසුරුවරයා මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කර සිටියේ කොමිෂන් සභාව තුළ සාක්ෂිකරුවෙකු වන ඔබ නීතිඥවරයෙකුට අගෞරව වන ලෙස හැසිරීම කොමිසමට අගෞරව කිරීමක්සේ සලකන බවයි. මේ බෝම්බේ පත්තු කළම තිබ්බා. බැරිමට. අනවශ්‍ය ප්‍රශ්න කාඩිනල් නියෝජනය කළා ඒ වගේ ලෝසන කරනවා කතෝලික මිනිහ. අක්කගේ වැඩ යනවා. කාදල් හිමිපාණන් නියෝජනය කරපු ජනාධිපති නීතිඥවරයා ඔබතුමාගෙන් ප්‍රශ්නයක් යොමු කළා. මේ පාස්කු ප්‍රහාරයේ දවසේ ඔබතුමාගේ ඥාති පුත්‍රයෙක් විද්‍යාලයේ තිබ්බ ප්‍රැක්ටිස් එකට සහභාගී වෙලා නැහැ. ඔවුන් ඊට පස්සේ කොච්චිකඩේ දේවස්ථානට යන්න ඉඳලා තියෙනවා. මොකද්ද මේ ගැටලුව? අණ්ඩෑම ගිහිල්ලත් නෑ. මම හිතනවා මේ වගේ පහත් මාධ්‍ය කරණය ගැන මම ගොඩක් කනගාටු වෙනවා. දැන් මේක තමයි උස්සන්නේ එක නාලිකාවක් යා ෆෝන් නම්බර පෙන්නන්නත් පුළුවන් මෙතන. එයාට මේක මාර ලොකු ආතල් එකක් වෙනවා. කරරියන්න. ඔබතුමාත් එක්ක මට කතා කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමාගේ ප්‍රශ්න අහන්න. මම මේ සම්බන්ධයෙන් කලබල වෙන්නේ නැහැ. මම මගේ ගමනත් යනවා. මම ඒ වගේම මේක ඔප්පු කළා. කොහොම හරි මගේ කාලය තුලදී ඒක පෙන්නන්නට මම කටයුතු කරනවා. දැන් ඔබතුමා කියන දේවල් අපේ වාර්තාකරණය කරපුවම ඔබතුමා ඒ කියන්නේ මාධ්‍ය මම ඔබතුමාට ප්‍රශ්න දුන්නා. මට ඔබතුමාගේ ආයතනය මොකද්ද කියන්නේ? මම ටීවී දෙනවා. හරි. එන්න මම ඔබතුමාත් එක්ක කතා කරන්න කැමති නැහැ. මට ඔබතුමාට උත්තර දෙන්න බැඳිලා නැහැ මම. ඒ ඔබතුමාගේ එකේ වෙඩි ලියලා මට ප්‍රශ්න අහන්නද? බුස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ දෙවැනි සැකකරු ලෙස සංවිධානාත්මක අපරාධකරු ජනිත් මදුසංක හෙවත් පොඩි ලැසී නම් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. එහිදී ගාල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ සැකකරු ලබන 25 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට තමා බිය නොවන බවත් පොලිසියට වඩා ශක්තිමත් ජාලයක් පාතාලයේ සතු බවත් පවසමින් පාතාල සමාජික පොඩිලෙසි සහ කොස්කොඩ තාරකඩ මැත්තා සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සැප්තැම්බර් 8 වනදා ගාල්ල මහිස්ත්‍රාත් අධිකරණයට පළමු වරට බී වාර්තාවකින් කරුණු වාර්තා කළා. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පොඩිලැසිගෙන් ඊට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමටත් දැඩි ආරක්ෂාවක් යටතේ ඔහු අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමටත් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත එහිදී නියෝග නිකුත් කෙරුණා. ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අදාළ නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද මෝසමක් ඉදිරිපත් කළා. සැකකාර පොඩිලැසීව බූස්ස බන්ධනාගාරයේ සිට පොලිස් විශේෂ
විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව යටතේ අද ගාල්ල මහිස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අතර අධිකරණ පරිශ්‍රයේද දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නඩුවේ දෙවැනි සැකකරු ලෙස සංවිධානාත්මක අපරාධකරු ජනිත් මధుසංක හෙවත් පොඩිලැසි නම් කිරීමටත් සැකකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එහිදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා නියෝග කළා. එම නඩුව අවසන් වීමෙන් අනතුරුව හෙරොයින් සම්බන්ධයෙන් විභාග වන නඩුවක ඇප අයදුම සලකා බැලීම සඳහා පොඩිලැසිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිස් විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව යටතේ රැගෙන එනු ලැබුවා. ඊට පෙර අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලසුනක රොකි යොදවා අධිකරණ පරිශ්‍රය සෝදිසි කිරීමටද පියවරගෙන තිබුණා. අනතුරුව ඇප අයදුම සලකා බැලුණා. එම නඩුව පවරා තිබුණේ 2017 වසරේ බටපොළ ප්‍රදේශයේ ජංගම දුරකථන ජාල මගින් මෙහෙවනු ලැබූ හෙරොයින් ජාවාරමකට අදාළ සිම්පත් ජනිත් මధుසංක හෙවත් පොඩිලැසිට අයත් බව පවසමින් පොලිස් විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව මැද්දේ මෙම සැකකරුව අධිකරණයට රැගෙන එම හෙලා දකිමින් අනෙක් සිරකරුවන්ටත් මෙවැනිම විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර නිලධාරීන්ට අවවාද කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවා. එමෙන්ම මෙවැනි නීති කෘත්‍යයන් සඳහා සිරකරුවන් අධිකරණය වෙත රැගෙන එමින් වැළකී ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී එම කටයුතු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අවවාද කර තිබුණා. කෙසේ වෙතත් පොඩිලැසිගේ ඇප අයදුම් පත සලකා බැලීමෙන් අනතුරුව බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා සැකකරුට ඇප නියම කළා. නමුත් ඇප කොන්දේසි සපුරාලීම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් දැඩි ආරක්ෂාවක් යටතේ ඔහුව යළිත් බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර අංගොඩ ලොක්කා පසුගිය ජූලි 3 වෙනිදා රාත්‍රියේ ඇති වූ හදිසි හෘදයාබාධයකින් ඉන්දියාවේ කොයිම්බතූර් නගරයේදී මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ අක්මාව වකුගඩු ඇතුළු ශරීර කොටස් කිහිපයක් චෙන්නයිහි අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් පසු එහි DNA වෙන් කරගෙන ඇති බව The Times of India වෙබ් අඩවියේ සඳහන්. කෙසේ වෙතත් ඉන්දිය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ මෙරටින් ඔහුගේ DNA සාම්පල ලැබෙනතුරු ඉදිරි පරීක්ෂණ මදක් ප්‍රමාද කර ඇති බවයි. මේ අතර බණ්ඩාරකම අටලුගම මාරාව ප්‍රදේශයේ ගොටුකල රිෆයිගේ ගංජා ජාවාරම වැටලීමකට පසුගිය 9 වනදා ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටි තවත් පුද්ගලයන් 9 දෙනෙක් බලංගොඩ කල්තොටදී අද අත්අඩංගුවටගෙන තිබෙනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වැනි ජන්මදින සැමරුම් මුලල මාලිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ අද පෙරවරුවේ පැවැතුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාකන්ද මහ බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. දම්පල් චින්තාවලියට ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය අද ආරම්භ කළ සුවධර්ණී හෙළ ඔසු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා එහි රත් සඳුන් පැලයක් රෝපණය කළේ ඉන් අනතුරුවයි. පසුව විහාරස්ථානයේ ධාතු මන්දිරයේ වැඳ පුදාගත් ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. මම හිතනවා අපේ ජනාධිපතිතුමත් එක්ක අපිට හොඳ ගමනක් දම්පල් මග ඉදිරියට යන්න පුළුවන් කියලා. මට තේරුනේ ජනාධිපති හැටියට ඔබතුමා ජූරුම් දෙන දවසේ කියපු කතා ලියපු දේවල් හැමදේම ධර්මපාලතුමාගේ දිනපොතේ තියෙනවා. එක්ක ධර්මපාලතුමා කිව්වා මම කීප සැරයක්ම මෙරි ඉපදෙනවා පුනරුත්පත්තිය වෙනවා මේ බුදුදහම ගෙනියන්න. මට සැකයක් හිතුණා ධර්මපාලතුමා කිව්වා ඉපදෙන්නේ මේ බුදුදහම ගෙනියන්න. සමහර විට දන්නේ නැකමුකුත් තියෙන හින්දා ඔබතුමා ඒ පුනරුත්පත්තිය විශ්වාස කරනවා නම් වර්තමාන අනගාരിക කියලා. මොකද මස් මාළු කන්නේත් නැහැනේ. ඉතින් ඒ අතින් අපි සන්තෝෂ වෙනවා ඔබතුමා මේ ගමන අනගාരിക ධර්මපාලතුමාගේ ගමන ඉදිරියට ගෙනියන්න අපිත් තම ගාත්වල් බැඳගෙන දුන්නොත් අපිට පුළුවන් හුඟක් වැඩ කරන්න. මේක අමතක නොකර මහා බෝධි සමාගම ඔබතුමා විතරමයි මෙතනට ආපු one and only person. ඡන්දෙන් පස්සේ කිසිම කෙනෙක් ආවේ නැහැ. මේ අතර මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් රුපියල් 500ක අගයකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම තුළින් පළමු වතාවට මුහුද අපේ රටට එකතු කරගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වෙනි සංවත්සරයට සමගාමීව සිදු කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් වරාය නගරේ සැහැල්ලු යාත්‍රාංගණය හා පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණියා. අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ පැලයක් රෝපණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා.
කොළඹ වරායනගර ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා සොයා බැලුවා. අද වගේ දවසක චීනී ජනාධිපතිවරයාත් මාත් ආරම්භ කරපු වරාය නගරය අද මේ තත්ත්වයට අවුරුදු 6ක් ඇතුළත ගොඩනැගීම ගැන අපි තම සන්තෝෂ වෙනවා. මොකද අවුරුදු 2ක් විතර මේ වැඩ නැවතිලා තිබුණා පසුගිය ආණ්ඩු කාලේ. ඉතින් දැන් නැවත ආරම්භ කරලා තියෙනවා. මම හිතනවා මේක මේ ලංකාවේ ලෑන්ඩ්මාර්ක් එකක් විදිහට පවතින ආයතනයක්. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ මේ වරාය නගරය. 83000ක් රැකියා අවස්ථාවන් ලැබෙනවා මේක තුල. මම හිතන්නේ මේක තාම වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. මේක අද ජීවත් වෙන අයට වඩා ඉපදෙන්න ඉන්න දරුවන්ට ලැබෙන ලොකු දායාදයක්. සමගයේ ජන බලවේගය සමග සුහදත්වයක් ගොඩනගා ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. අද ජාතික සේවක සංඝ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අදට යෙදී ඇති 114 වෙනි ජන්මදිනය වෙනුවෙන් පිටකොට්ටේ ජාතික සේවක සංඝ මූලස්ථානයේ ඇති ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් අද සිදු කෙරුණා. තෝරන්න ගියේ නායකයා. අන්තිමට තේරුවේ නියෝජ්‍ය නායකයා. නෑ නායකයා තෝරනවා. මම විශේෂයෙන් කිව්වා කියලා තියෙනවා මේ මහලේකම්කමත් ඒ සංවිධානයට ඇතුළත් කරන්න කියලා ඒ අලුත් අයපත් කරන්න. දැන් මේ ලැබිච්ච මැතිවරණ ප්‍රතිඵලෙත් එක්ක හිතින් නැද්ද මේක කලින් කරා නම් හොඳයි. බොහෝ දේවල් කලින් කරන්න උත්සාහ කරත් ඒකට අවස්ථාව ලැබුණේ නැහැනේ. ඒ தත්ත්වය තේරුම් ගත්තේ නැහැනේ සමහර කණ්ඩායම් වෙනම යන්න ඒගොල්ලෝ තීරණය කරානේ. දුරකථනයෙන් කෝල්ලක්වත් ආවේ නැද්ද සජිත්ගේ? ආවා මම ඊයේ කතා කරුවා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් කතා කරුවා රංජිත් මත්තුම් බණ්ඩාර මැතිතුමා තලතාතු කෝරාලම මන්ත්‍රීතුමිය මේ වගේ සමගි බලවේගයේ ඉන්න අපේ මිත්‍රවරුන් ඉන්නේ ඉතින් ගොඩක් අයගෙන් මට දුරකථනයෙන් කතා කරලා ඒ සුබ පැතුවා. එතෙන් අපිට පුළුවන් ඉදිරියේදී ඒකට වැඩ කරගන්න. ප්‍රමුඛතා බස් මන්තීරුව ඇතුළුව මන්තීරු නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ පෙරහුරුව අද සිව්වන දිනටත් ක්‍රියාවට නැංගුණා. පෙරහුරුව හෙටින් අවසන් වන අතර එළඹෙන සඳුදා සිට මන්තීරු නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත බේස්ලයින් හයිලෙවල් හා ගාලුපාර යන මාර්ග 4 ඉලක්ක කර මන්තීරු නීතියේ පෙරහුරුව අද ක්‍රියාත්මක කෙරුණේ සිව්වන දිනටයි. මෙහිදී ඩ්‍රෝන කැමරා සහ CCTV දර්ශන මගින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කරනු අතර ඊට ගොන් හමුදාවේ සහායද හිමි වුණා. ඒ අනුව පොලිසිය ලබා දුන් උපදෙස් නිසි ලෙස පිළිපදිමින් බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය අකුරටම ක්‍රියාත්මක වන ආකාරයයි මේ. අවුලක් නැහැ කිසිම ට්‍රැෆික් එකත් අඩුයිනේ දැන්. ඔව් ඉස්සරහට හරියයි හොඳ වෙයි. දඩ ගහන්නේ වැරද්දක් කරොත් නේ අපි නීතියට අනුගත වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ නේ. දඩ ගන්න කරනවා ඉතින් හොඳයි ඉතින්. විනයක් ඇතුව හැදෙනවනේ එතකොට. මේ අතර ඇතැම් රියදුරන් එම උපදෙස් පිළි නොපදින ආකාරයද දක්නට ලැබුණා. කෙසේ වෙතත් බස් මන්තීරුවේම පමණක් යතුරු පැදි සහ තිරෝධරත් ධාවනයට අනිවාර්ය කර තිබීම නිසා තමන් අපහසුතාවට පත්වන බවට ඇතැම් රියදුරන් මැසිවිලි නගනවා. වැඩේ නම් හරි සෞත්‍ය වැඩේ මේක. කිසිම පළක් නැහැ. වෙනදා මේ විදිහට අපි ඔෆිසර් ගිහිල්ලා දැන් මේ 7යි කාලට ගෙදරින් ආපු විතර තාම මේ යන්නේ. වැඩිම වාහන සංඛ්‍යාවක් තියෙන මෝටර් සයිකල් 3 wheel ලොරි වලට තියෙන එක ට්‍රැක් එකයි. අනිත් කාර් වෑන් අඩු සංඛ්‍යාවක් තියෙන ඒවා ට්‍රැක් 3ක් වෙන් කරලා තියෙනවා. බස් පස්සේ යන්න උනොත් නම් ප්‍රශ්න වැඩි. මොකද මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා. බස් එකේ රුපියල් 20ට යන මිනිහ අපිට 300ක් දීලා යන්නේ නැහැ. කෙසේ වෙතත් මන්තීරු නීතියේ පෙරහුරු කාල සීමාව හෙටින් අවසන් වන අතර එළඹෙන 21 වන සඳුදා සිට මන්තීරු නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ විනයගරුක, ගුණගරුක, නීතිගරුක සමාජයක් බිහි කිරීම සඳහා මේ මන්තීරු නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරලා වාහන තදබදයකින් තොරව රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව ඇති කිරීම. අපි මේ සතිය තුලම මෙම නියම ව්‍යාපෘතිය සිදු කරලා 21 වෙනි සඳුදා දින සිට අපි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ගම්වදින හිවලුන් හේතුවෙන් බීතියට පත්ව සිටින මිල්ලනිය මුව පට්ටිය ගම්මානයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් මෙවැනිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අද දෙරණ එම ජනතාව පත්ව සිටින අසරණ තත්ත්වය පිළිබඳව සිදු කළ හෙළිදරව්වෙන් පසුවයි. හිවලුන් රංචු පිටින් කඩාවැදී නිවස්වල ඇති කරන සතුන් සහ මාර්ගයේ ගමන් ගන්නා මිනිසුන්ව සපා කෑම නිසා භීතියට පත්ව සිටින කළුතර බෝපට්ටිය ගම්මානය පිළිබඳව අද දෙරණ ඉකුත් සඳුදා අනාවරණ කළේ වනජීවී ඇමතිගේ අවධානයට යොමු කරමින්.
හිවලුන් සපාකෑම නිසා ජලභීතිකා රෝගය වැළඳී තිබූ මී ගවයෙකුද අද මිය ගිය අතර මේ වන විට හිවලුන් පුද්ගල ජීවිත දෙකක්ද පිළිගෙන තිබෙනවා. අද දෙරණ මේ පිළිබඳ කළ අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ගමට කඩාවදින හිවලුන් පිළිබඳ වනජීවී බලධාරීන්ට ක්ෂණිකව දැනුම් දීමට ගම්වාසීන් සඳහා 1992 විශේෂ දුරකථන අංකය හඳුන්වා දීමට එහිදී පියවර ගැනුණා. නරි පස්සෙන් හඹා යන්න එපා. සතා යම් තරමක් දුරට දුවලා සතා කොටු වුණොත් සතා ඊට පස්සේ රියැක්ට් කරනවා. ඒකෙදි සතා හපා කනවා අනිවාර්යයෙන්ම. තනිව ගමන් කරන්න එපා. සාමාන්‍යයෙන් නරි උදේ 10 විතර වෙනකන් පිටිවල ඉන්නවා. ඒක නිසා පාසල් යන ළමයි තනිව යවන්න එපා කියන්න ඕන. රාත්‍රී ගමන් නවත්තන්න. මොකද තව මාස දෙකක් විතර වෙනකන් අපි මේ අවදානම දැනුවත් වෙලා තියෙනවා. රෝගී නරියෙක් හිටියොත් අපි එයාව පරිසරයෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. නරින්ට යම්කිසි විදියකට එන්නත් කිරීම දෙන්න හැකියාවක් තියද කියලා බලලා තියෙනවා. මේ අතර සිදුවන වන විනාශයන් පිළිබඳව වනජීවී අමාත්‍යවරයා අද අදහස් පළ කළා. වතු සුද්ධ කරන්න ඕන වල් වැදිලා තියෙනවා නම් සුද්ධ කරන්න ඕනේ. කැලෑ සුද්ධ කරන්න කාටවත් අයිතියක් නැහැ. නිරන්තරයෙන්ම විපක්ෂ චෝදනා කරනවා මේ දවසට හක්කර 3 ගානේ විනාශ කරනවා කියලා. අනේ ඒක බොරුවක් අනේ. ඒක 200ක් වනාත විල්ලුව කැපුවා කිව්වා. අවසානයේ ගත්තොත් අක්කර 29ක් තමයි ගිනි තෙල තියෙන්නේ. ඒක වන සංරක්ෂණයට අයිති දෙයක් නෙවෙයි. ඔතකොට කියන්නේ මේ වනාන්තර හානියක් වෙලා නැද්ද මේ වෙනකොට? නෑ ඉතින් මට නෑ කියලා කියන්න බෑනේ. හැමතුම එතකොට මේ ආනවිලුන්දාවේ මේ රක්ෂිතේ මේ සම්බන්ධව ඒකෙක් කමිටුවක් පත් කළ එකේ වාර්තාවේ ආවනේ දැමතුමා ඔබතුමාලගේ රජයේම ඇමතිවරයෙක්ගේ සහෝදරයෙකුට මේකේ සම්බන්ධතාවයක් තියෙනවා. මට රජයේ ඇමතිවරයෙක්ද නැද්ද කියන එක මට අදාළ නැහැ. මම ඒ අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරනවා. සෙවීම නතර කරලා නැහැ. ඒකත් පැහැදිලිව කියන්න ඕනේ. 2021 මුදල් වර්ෂයේ අයවැය පිළිබඳ විසර්ජන පනත් කෙටුම්පත එළඹෙන ඔක්තෝබර් මාස 2 වෙනි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා වූ යෝජනාව ඇතුළු කැබිනට් අනුමැතිය හිමි වූ තවත් යෝජනා සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා. විදේශ ගමන් පලපත්‍ර සහ රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රය කර සැපීමට පත්‍රිකාවකට අනුමතය ලැබිලා දීලා තියෙනවා. ඒ අනුමැතියත් එක්ක විශේෂයෙන්ම ගමන් බලපත්‍රයට බිලියනයක් අපි වියදම් කරනවා වෙනත් රටකට සුගහන්න. ඒ වගේම මේ රටේ තවත් තියෙනවා රහස්‍ය මුද්‍රණය පිටු රටින් කරන ඒවා නතර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආනයන කරන ඖෂධ සම්බන්ධව අවම වශයෙන් 50%ක්වත් ආරම්භයක් හැටියට ඒ ඖෂධ මෙහි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ලංකාවට ආනයනය කරන සමහර භාණ්ඩ සඳහා සෙස් බඳු පැනවීමෙන් නිදහස් කිරීමට විශේෂයෙන්ම ඖෂධ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ යන්ත්‍රෝපකරණ සහ සිමෙන්ති කැට ආනයනය කිරීමේදී සෙස් බඳු ඉවත් කරන්නටත් සමහර පාවහන් නිෂ්පාදනය අවශ්‍ය කොටස් සහ බල්බ සහ නැම්මිශිලි ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෙස් බඳු පැනවීමටත් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම විදුලිය සැපීම වෙනුවෙන් කෙරවැල පිටියේ මෙගාවොට් 300ක දෙවෙනි ඒකාබද්ධ චක්‍රීය ද්‍රවීකృత වායු LNG විදුලි බලාගාරයක් ඉදිරිපත් සඳහා අවශ්‍ය ආයෝජකයන් කැඳවීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ වගේම අලුතෙන් කර්මාන්තපුරයක් ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක මායිමෙහි අත්තනගල්ල සහ වරකපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආවරණය වන පරිදි ඉදිකරන්නට අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. එබැවින්ම සේවකයින් සේවයේ යෙදවිය හැකි වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමීම සඳහා කම්කරු නීති සංශෝධනය කරන්නටත් යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබිලා දීලා තිබෙනවා. ගොලිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද කෝටි 3 ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අද දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වූ අතර ඔවුන් විදේශ රටවල සිට මෙරටට පැමිණ අයයි. දැන් තවත් පුවත් කිහිපයක්. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියස් දෙමැත්තාට සැප්තැම්බර් 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නොතීසි නිකුත් කළා. ඒ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කය සඳහා සමගි ජනබලවේගෙන් තරග කළ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යලි ගණනය කර අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දුව කළා. මාතලේ දිස්ත්‍රික්කය සඳහා තරග වැදුණු අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා සිදු වූ බව පවසමින් රංජිත් අලුවිහාරේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. ඔය සබරගම විශ්වවිද්‍යාලය ආසන්නයේදී කුඩා JCB යන්ත්‍රයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තිරෝධ රථයක ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
සබරගමු පළාත් කම්කරු කාර්යාලයේ අවිස්සාවේල්ලේ ගොඩනැගිල්ලකට රැගෙන යාමට ගත් තීරණයට විරෝධය පළ කරමින් එම ප්‍රදේශයේ කම්කරුවන් පිරිසක් අද රත්නපුර මහනගර සභාව ආසන්නයේ සිට පළාත් කම්කරු කාර්යාලය දක්වා පාගමනින් පැමිණ සිය විරෝධය පළ කළා. අනතුරුව පොලිසිය විසින් පිරිස විසිරුවා හැරීමට උත්සාහ කිරීමේදී විරෝධතාකරුවන් පළාත් කම්කරු කාර්යාලය තුළට ගොස් කලහකාරී ලෙස හැසිරුණා. ලාෆ් ටර්මිනල් සමාගම මගින් මෙරටට ගෑස් ආනයනය කෙරුණු සියවැනි නෞකාව අද හම්බන්තොට වරායට සේන්දු වුණා. එම සමාගම සිය මෙහෙයුම් ආරම්භ කර මාස 14ක කාලයක් ඇතුළත මෙලෙස සියවැනි ගෑස් නෞකාව ගෙන්වා තිබීම විශේෂත්වයක්. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක්ද අද පැවැත්වුණා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. රටේ 9ට අද දෙන 24 නාලිකාවෙන් අපගේ ඉංග්‍රීසි පුවත් විකාශය. සුබ රාත්‍රියක්.